හලෝ අයිබෝන් අපි ක්ලාස් එක පටන් ගමු. පොඩ්ඩක් පරක් වුණා මේ කරන්ට් එක කපලා තිබ්බා. මේ අනුකල්පනයේ ගණන් දෙක තුනක් දාන්නම් මම බලන්න එතකන් උත්සාහ කරන්නකෝ බලන්න ඕන. not cos x = දෙක dx. අනිත් අය එක මේ ගාන පොඩ්ඩක් උත්සාහ කරන්න බලමු. ඉතල මේ කාලය වෙලා අඩු වුණත් මම කල්පනා කරා මේ ටික වෙලාව හැරි පොඩි ගණන් කීපයක් හරි හදන්න පුළුවන් නේ ඔයගලන්ට අපරාධනේ කියලා ක්ලාස් එකක් ගත්තේ නැත්නම් ක්ලාස් එක කරන්න කාලයක් නැහැ. ඉතින් ගත්ත පොඩි ගණන් ටිකක් හරි හදන්න පුළුවන් නේ. හරි මේක ඉක්මනට හදාගෙන යන්න තමයි අනිත් අය නැකන් හැමෝම හරි හදාගෙන යන්න ඉක්මනට සෙවුනේ අනිත් අයට පණිවිඩය දුන්නද සෙනවිට ඒ අතරේ මට මේ කවුරු හරි ළමෙක් කියන්නේ ගිය සතිය අන්තිමට කරපු ගාන මොකක්ද කියලා කොහොමද මොනවද ගිය සතිය අන්තිමට කරේ පොඩ්ඩක් බලලා කියනවා සර් සම්මත ආදේශ දාලා අර ගණ හදන්න දී සම්මත ආදේශ දීලා ගාන ටිකක් කරන්නේ
හරිද ළමයි මේ ගාන ඔයගොල්ලෝ හදන්න ඉතින් මමත් ඉක්මනට හදන්න කට්ටිය හැමෝම වීඩියෝ ඔන් කරගන්නවා පණ්ඩුක සෙවමිනි හරි දැන් මේක t සමානයි tan x බෙදීම 2 ආදේශ කරනවා t සමානයි tan x බෙදීම 2 ආදේශයෙන් මේක අවකලනය කරන්න යන්නේ නැහැ t සමානයි අනුකලනය 1 බෙදීම 3 වතාවක් cos x ආදේශ කරන්න ඕනේ dx ආදේශ කරන්න ඕනේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා cos x ආදේශ කරන්න ඕනේ 1 ඍණ t වල වර්ගය බෙදීම 1 ධන t වල වර්ගය හරිද dx ආදේශ කරන්නේ දෙවරක් 1 බෙදීම 1 ධන t වල වර්ගය dt මම වෙන පාඩකින් ආදේශ කරා ඒතර ඔයගලන්ට මේක වෙනසක් පේන්න ඕන නිසා පැහැදිලිද ඊළඟ මේක සුළු කරගෙන යන්නම් මම ඒතර i සමානයි අනුකරණය 1 බෙදීම මෙතන 1 ධන t වල වර්ගය පොදු හරයට ගත්තාම 3 වතාවක් 1 ඍණ t වල වර්ගය ඍණ 2යි 1 ධන t වල වර්ගය දෙකක් 1 බෙදීම 1 ධන t වල වර්ගය dt 1 ධන t වල වර්ගය මේ 1 ධන t වර්ගයත් එක්ක කැපිලා යනවා මේ දෙකගේ එළියට ගන්නම් ඒකට අනුකරණය අපුණේ එළියට ගන්නවා 1 බෙදීම මෙතන එනවා ඍණ 3ක් t වර්ගය ඍණ 2ක් t වර්ගය ඒ කියන්නේ ඍණ 5ක් t වර්ගය එනින්ද මම යා පොඩ්ඩක් අයිනෙන් තිබ්බා ඊට පස්සේ එනවා මෙතන ඍණ 2යි ධන 3යි ධන 1යි මෙතන තියෙනවා dt ඊට පස්සේ මම මෙතනට ගියාම ඒක සුළු කරගන්න මම ඍණක් එළියට ගන්නම් උඩ ඍණ 2යි ඒ වගේම පල්ලෙන් 5ක් එළියට ගන්නම් එතකොට මේක මාරු වෙනවා t වර්ගය ඍණ 1 බෙදීම 5 කියලා මම එකපාර පියවර දෙකක් කරා ඒතර පැටලෙන්න පුළුවන් ඒ නිසා ආයෙ බලාගන්න පහෙන් මේක වැඩි කරලා බලන්න 5ක් t වර්ගය එනවා මේ ඍණත් අරගෙන 5ට ඍණ 5න් වැඩි කරොත් ඍණ 5ක් t වර්ගය මේ ඍණත් අරගෙන මෙතනින් වැඩි කරොත් 5යි 5යි කැපෙනවා ඍණ ඍණ ධන වෙනවා. ඒතර ධන 1 වෙනවා මේක ඍණ t වර්ගයේවත් තිබිච්ච විදියට වෙනවා. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ගැටලුවට හානියක් වෙන්නේ නැහැ. හරිද? ඊළඟට දැන් මේක මම හදා ගන්නවා ඍණ 2 බෙදීම 5 අනුකලනය 1 බෙදීම t වර්ගයේ ඍණ 1 බෙදීම 5 කියන එක මම ගන්නවා 1 බෙදීම වර්ගමූල 5 වර්ගය dt කියලා. මොන විදිහට ගන්න. පැහැදිලිද? දැන් ඔයගොල්ලෝ දන්නවා මේක භින්න භාග සිද්ධාන්තයට යන්නේ හදන්නේ කොහොමද ඍණ 2 පිටින් 5යි මේ ටික අනුකරණය කරාම එන එක මම රතු පාට පෑනෙන් ලියන්න. ඒතර 1යට 2ක් එක බෙදීම 2ක් ඒ වගේ තියෙන්නේ 1යට මූල 5 උපදින්නේ ලඝු මාපාංක ඊරින එක බෙදීම මූල 5 t ධන එක බෙදීම මූල 5 පැහැදිලිද ළමයි පොඩ්ඩක් අතුපාඩේ නිවන් පේන්නේ නැති හින්දා මම ආයෙ පාඩේ කියන්නම් මේ දෙකගේ කැපෙනවා ඒක සුළු වෙද්දි මේ වර්ගමූල කැපිලා මෙයාට වර්ගමූල දාන්න හැකි ඒතර ඍණ 1 බෙදීම මූල 5යි ලඝු මාපාංක t වෙනකොට දැන් tan x බෙදීම දෙකක් දාන්න tan x බෙදීම 2 ඍණ 1යට මූල 5 tan x බෙදීම 2 ධන 1යට මූල 5 ධන නියතයක් හදාගෙන යන්න ඕනේ
හරි එමනම් අපි ඊළඟට සම්මත ආදේශ සම්බන්ධ ගැටලු ටිකක් බලමු හරිද ළමයි x බෙදීම වර්ගමූල 1 x වර්ග දැන් මේක හදාගෙන ඉවරද උමුත් හදලා ඉවරද ටෙස්ට් එක හදලා ඉවරද කාලය දෙන්න කිරුණී සෙව්මේ හරිද හරි සර්. සර් ගාන මුලේ ඉඳන් පොඩ්ඩක් කියන්න මුලේ ඉඳන් කියනවා නම් ළමයි ඔන්න අහගන්න මේකේ ළමයි අපි t සමානයි tan x බෙදීම දෙක දාලා තමයි මේ જાතිය ගානක් අපි සාමාන්‍යයෙන් හදන්නේ ඒතකොට t සමානයි tan x බෙදීම දෙක දැම්මහම ඒක අපි x විශේෂයෙන් අවකලනය කරාම dx ට අපිට උත්තරයක් හොයාගන්න පුළුවන් මේ දෙක බෙදීම එක දන එක බෙදීම දෙක වතාවක් එක බෙදීම එක දන t වල වර්ගය වතාවක් dt. අපිට අපි dx ට හොයාගන්න උත්තරය. ඊළඟට cos x ට අපිට උත්තරයක් ගන්න පුළුවන් tan x බෙදීම දෙකෙන් සුළු කරලා. එක ඍණ t වල වර්ගයේ බෙදීම එක දන t වල වර්ගය. හරි. දැන් අපි t සමාන tan x බෙදීම දෙක ආදේශ කරාම ඒ cos x ට අපි හොයාගත්ත අගයනු dx ට හොයාගත්ත අගයනු ආදේශ කරලා ගන්න. ඒක ආදේශ කරලා සුළු කරද්දී පොදු හරය ගන්නවා මේකෙන් වැඩි වෙනවා. එකදන t වර්ගයේ මෙතන තිබ්බ එකදන t වර්ගයත් එක්කලා ඉවත් වෙලා යනවා. ඊට පස්සේ මේ තුන් වතාවක් එක ඍණ t වර්ගයේ ඍණ දෙක වතාවක් එකදන t වර්ගය. ඔය ටික සුළු කරාම පල්ලෙහෙන් එනවා එක ඍණ 5ක් t වර්ගයේ. මේ දෙකක් මම අනුකල්ප ලකුණේ එළියට ගන්නවා නියත පදයක් නිසා. ඊළඟට මේ දෙන්නට මම ඍණ 5ක් එළියට ගත්තාම ඍණ 2 බෙදීම 5 සමානයි අනුකලනයේ එක බෙදීම t වර්ගයේ ඍණ එක බෙදීම 5 කියලා එනවා. ඊට පස්සේ මේ එක බෙදීම 5 මම ලියා ගන්නවා එක බෙදීම වර්ගමූල 5 පූර්ණ වර්ගය. ඒතර ඔය වගේ තිබ්බොත් මතක ඇති භින්න භාග සිද්ධාන්තයෙන් හදන්න. ඒකට මම තියරි එකක් කිව්ව සූත්‍රයක් කියලා දුන්නා ලේසි. මේ වගේ ගණන් වලදී පාවිච්චි කරන්න. මේ සූත්‍රය තමයි එක බෙදීම දෙකක් ලඝු මාපාංක t ඍණ 1 මූල 5 බෙදීම t ධන 1 මූල 5. තමයි තියරි. පැහැදිලිද? ඊට පස්සේ මේක දෙකගේ දෙකගේ ඉවත් වෙනවා. මේ මූල 5 කැපිලා මෙයාට වර්ගමූල වැටෙනවා. ඒතකොට ඍණ 1 බෙදීම 5යි. ලඝු t වලට අර අපි දාගත්ත කලින් ආදේශයේ tan x බෙදීම දෙක ආදේශ කරා. දාන නියතය. ගන්න කරන්නේ පැහැදිලිද ළමයි හරියට ලියලා ඉවරද ටෙස්ට් එක හරියද පණ්ඩුක ලියලා ඉවරද දැන් ඔයගොල්ලෝ වීඩියෝ ඔන් කරන්නේ නැති අය මම ලියලා ඉවරද නැද්ද කියලා හොයාගන්න විදියක් නැහැ මම ඉතින් ඉදිරියට තියන අය මත පදනම් වෙලා යනවා ඉවේකේ හරිද ළමයි අනිත් තමයි ඉවරයි නේද හරි ඊළඟට තව ගානක් ගමු අර සම්මත ආදේශයෙන් ගානක් කරා කිව්වට ගානක් එකගානක් හෝ දෙකක් මම හිතන්නේ විසුමානේ කරන්න ඇති අපි තව ගානක් ගමු සම්මත ආදේශයෙන් හදන්න. ඒතර මේ ගානේ අනුකලනයේ x බෙදීම වර්ගමූල කලින් x වල වර්ගය dx අයි සමානයි. ඒතර මේකේ ආදේශය දාන්නේ මොකද්ද? අනුකලන ගැටලුවක අසම්මත ආදේශ මන් තුනක් මොකද්ද? අනුකලන ගැටලුවක කොටසක් විදියට a වර්ගයේ ඍණ x වර්ගය කියලා කොටසක් තිබ්බොත් දාන්නේ x සමානයි a sin θ හරි x සමානයි a cos θ. මෙතන එකේ වර්ගය කොහොමත් එක වෙන හින්දා මෙතනට මට එකේ වර්ගය කියලා ගන්න පුළුවන්. ඒතර මෙතන එක හැසිරෙන්නේ a වගේ. එහෙනම් මම දාන ආදේශය සමානයි a sin θ. ඒකට a වෙනුවට එක වැටුනහම වෙනසක් නැහැ. සමානයි 1යි sin θ. ඒ කියන්නේ x සමානයි sin θ කිව්වා සමානයි. පැහැදිලිද තමයි? හරි. දැන් මේක මම අවකලනය කරනවා x විෂයේ dx ට θ විෂයෙන් අවකලනය කරනවා. sin අගයක් අවකලනය කරාම cos θ
එනවා මෙතන මම dx උත්ත කරොත් එතනින් එනවා cos theta d theta කියලා මේ d theta හරස් ಗುಣ වෙනවා ඊට පස්සේ මම ගැටලුව දෙසට හැරෙන්නම් ගානට මම දාන්නම් i සමානයි අනුකරණය x වෙනුවට මම දානවා sin theta වර්ගමූල කරගෙන x වෙනුවට ආය දානවා sin වර්ගය t ආය dx දානවා cos theta dt දැන් මෙතන මම ආදේශ කරනවා වෙන පාඩකින් කිව්වේ නෑ එකම විදියට ලියුවා මම ඒත් ඔයගලන්ට ලේසි වෙන්න dx දාන එක මම මෙහෙම පිටපාටින් මත කරා x වලට දාන එක මේ දැම්මේ දැන් නෑ මෙතන ඔය ටිකට තමයි ආදේශ උනේ හරිද ගන්නකො ආදේශ කරලා ඊට පස්සේ මේක එකරින sin වර්ගයේ θ කියන්නේ මොකද්ද ළමයි cos වර්ගයේ θ එකරින sin වර්ගයේ θ කියන්නේ cos වර්ගයේ θ එතකොට cos වර්ගයේ θ ගේ වර්ගමූලය කියන්නේ cos θ එහෙමනම් මෙතන තියෙන මේ cos θ එක එහෙම්මම ඉවත් වෙලා යනවා මේ cos θ ත් එක්ක පැහැදිලිද ළමයි මේ එකරින sin වර්ගයේ θ කියන්නේ cos වර්ගයේ θ ඒ cos වර්ගයේ වර්ගමූලය කියන්නේ cos θ නම් මේ cos θ එක මේ cos θ ත් එක්ක ඉවත් වෙලා යනවා හැදිලු ඉතිරි වෙන්නේ sin theta d theta එහෙනම් i සමානයි අනුකරණය sin theta d theta කියලා ලැබෙනවා ඒ ගැටලුවේ පිළිතුරු විදියට දැන් sin theta අනුකරණය කරාම cos theta එනවා අනුකරණය කරලා දාන ලේසි හදන්න දෙයක් නැහැ සුළු වෙලා යනවා පහසුවෙන්ම එහෙනම් මෙතන පිළිතුරු විදියට එනවා cos theta හැබැයි උත්තරේට 100 අකුරක් වෙනවා නම් මතක ඇති මම ඔයගොල්ලන්ට මතක තියාගන්න කිව්වා 100 අකුරක් උත්තරේට එනවා නම් ඉස්සරහට ඍණක් දාන්න. චන්ද්‍රිකා කියන්නේ ඍණ කාන්තාවක් කියලා මම ඔයගොල්ලන්ට මතක තියාගන්න කියලා ක්‍රමයක් විදිහට කිව්වා. ඒ චන්ද්‍රිකා කියන්නේ කවුද ළමයි? ඒකු ජනාධිපති කෙනෙක් හරි කවුරු හරිද? එහෙම නෙවෙයි ඔයගොල්ලෝ මගේ බෙල්ල යවන්න හදන්න එපා. ඒ පුංචි කෙනෙක් ඉන්නවා චන්ද්‍රිකා කියලා එයා කියලා හිතාගන්න. හරි. දැන් එහෙමයි කියලා දැන් ඔයගොල්ලෝ Facebook එකේ එහෙම කමෙන්ට් දානකොට ඔය චන්ද්‍රිකා පුංචි කියන අහන්න එපා. ඇත්තට මෙහෙම පුංචි කෙනෙක් ඉන්නවා. ඒ පුංචි දැක්කොත් එහෙම ඊපස්සේ එකක් තමයි. හරි. හරි. එතන මෙතන cos θ ට විනාක් වෙනවා. හරි. දාන නියතය. දැන් මේක මෙහෙම තියලා බෑ. ඒගොල්ලන් ප්‍රශ්නේ දෙන්නේ x වලින්. එහෙමනම් අපි පිළිතුරු තියන්නත් ඕනේ x වලින්. හරිද? ඒක නිසා අපි ඕන ත්‍රිකෝණයක් අඳින්න පුළුවන්. දැන් sin θ තමයි තියෙන්නේ. ඔයගලන්ට මේකට හදා ගන්න පුළුවන් sin වර්ගයේ θ දාන cos වර්ගයේ θ එකයි. එහෙනම් cos වර්ගයේ θ කියන්නේ එකරින sin වර්ගයේ θ. එතකොට එහෙනම් cos θ කියන්නේ එකරින sin වර්ගයේ θ ගේ වර්ගමූල. ඒතර එහෙනම් වර්ගමූල එකරින sin වර්ගයේ θ දාන නියතයක් කියලා ලියනවා. ඊට පස්සේ වර්ගමූල එකරින sin කියන්නේ x වර්ගය දාන නියතයක්. ඔන්න ඔය විදිහට ලියන්න. පැහැදිලිද ළමයි? එතනින් ගාන අවසාන වෙනවා. හදාගන්න බලන්න මම විනාඩියක් දෙකක් දෙන්න ඉක්මනට හදාගන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ළමයි ටෙස්ට් එකක් කරලා තියෙනවා. හරි ඉක්මනට හදාගන්න බලන්න ඔයගේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. දැන් ඔයගොල්ලන් අනිත් අයට පොඩ්ඩක් දැනුවත් කරන්න ක්ලාස් එකට එන්න කියලා මොකද මැසේජ් එකක් දැම්ම ඒත් සමහර අය ක්ලාස් එකට කියන්නේ කියලා හිතලා අතහැරලා දාලත් ඇති. ඒක ගොඩක් වෙලා ගියා මේ කරන්ට් එක එන්න අන්තිමට කරන්ට් එක ආවත් මේ කරන්ට් එක නම් අර ඩිම් වෙවි වගේ ඉන්නේ ආවේ පැයක් විතර එහෙම තිබ්බා. ඉතින් මේ ඒ නිසා මේ යවුවට මේ ලැප්ටොප් එකක්වත් මොකක්වත් ඔන්නේ නැහැ මේ. LED බල්බ් එකක් විතරක් පත් වෙනවා. මොකද පොඩි කරන්ට් එකක් LED බල්බ් එකට ගන්න ලොකු වැඩ කරන්න බෑ ඒ කරන්ට් එක ඉස්සරහට කියලා ඉන්නේ.
හරි නේද ළමයි? හරි. එහෙනම් අපි තව ගානක් ගමු. මේ ගාන හදාගෙන ඉවරයි කියලා හිතනවා. ලියාගෙන ඊළඟට ගානක් x වල ගණේරිය. ලියන්න ගානක් අනුකරණය x වල ගණය රින්. x වල ගණය x වල ගණය වතාවක් 9 රින 4ක් x වල වර්ගය dx. මේකත් ඔයගලන් තනියම හදන්න එපා. මම තනියම හදන්න ඔයගලන්ට ගණන් ටිකක් දෙන්න. දැන් පොඩ්ඩක් මගෙත් එක්ක හදමු දෙවෙනි ගාන. ගාන ලියා ගන්න මම මේ ටික මතනවා. ගාන ලියා ගන්න මම. හරි. ඊළඟට මේකෙත් සම්මත ආදේශයක් දාන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙනවා ආදේශයක් දාන විදිහට මේ ගැටලුව සකස් කරගන්න වෙනවා ඔයගලන්ට. මේක පේන විදිහට ආදේශය දාගන්න අමාරුයි. ඒක නිසා වඩා සුදුසුයි මේක සකස් කරගෙන හදන තරමට පහසු වෙනවා. නැත්තම් ටිකක් සමහර විට පස්සට සුදු කරන් යද්දී ගාන වර්ධින්න එකට බලනවා. එහෙම නැත්තම් සමහර විට හදා ගන්න පුළුවන් වෙනත් පුළුවන්. හරි බලමු එහෙමනම් මම මේකේ මේ වර්ගමූල ඇතුලේ දැන් මම මේ සුළු කිරීම ටිකක් ලොකුවට ඔයගලන්ට තේරුම් ගන්න පහසු විදිහට කරලා දෙන්න. හැබැයි ඔයගොල්ලන් මේ ටික ලියා ගන්න අත්‍යවශ්‍ය නැහැ. ඉතින් ඉන්නවා ලියා ගන්න. මම මේක ලියලා ආයෙ මකනවා. හොඳයි. ඉතින් x වල ගණේ දැන් මේ වර්ගමූල 9 ඉන්න 4ක් x වර්ගයේ තියෙනවානේ. dx තියෙනවා. මේ වර්ගමූල ඇතුලේ මම 4ක් පොදුයි කියලා එළියට ගන්න. වර්ගමූල ඇතුලේ 4ක් පොදුයි කියලා ගත්තොත් මේ 9 4ෙන් බෙදනවා. එතකොට ඍණ x වර්ගය කියලා එනවා. පැහැදිලිද? ඊට පස්සේ මේ වර්ගමූල කියන එක සලගන්නේ මේ 4ටත් වර්ගමූල වැටෙනවා. මෙන්න මේ 9 බෙදීම 4 දින x වර්ගය කියන කොටසටත් වර්ගමූල වෙන වෙනම වැටෙනවා. ඒකම වර්ගමූල තියෙනවා. ඒක වෙන වෙනම දාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ වර්ගමූල 4 කියන එක දෙකයි ළමයි. ඒක මම එළියට ගන්නවා. ඒතොර දෙක වතාවක් අනුකරණය ඉස්සල ගණය වර්ගමූල ඇතුලේ මේ 9 බෙදීම 4 කියන එක මම දැන් හදා ගන්නවා 3 බෙදීම 2 පුපුර වර්ගය. ඉතින් x වල වර්ගය dx කියලා. ඊට පස්සේ දැන් මේකට දාන්න පුළුවන් ආදේශය මොකද්ද? මතකද අනුකලන ගැටලුවක කොටසක් විදියට වර්ගමූල a වර්ගයේ ඍණ x වර්ගයේ කොටසක් තියෙනවා. දාන්න ආදේශය තමයි x සමාන a sin θ නැත්නම් x සමාන a cos θ. තමයි දාන ආදේශය. එහෙනම් මෙතනට දාන්න පුළුවන් x සමානයි 3 බෙදීම 2ක් sin θ එහෙම නැත්නම් x සමානයි 3 බෙදීම 2ක් cos θ. ඒත් මම කියලා තියෙනවා වඩා සුදුසුයි sin θ කියන ආදේශය පාවිච්චි කරන්න. අකලනය කරද්දී ඍණක් එන්නේ නැහැ. ඔය වගේ වාසිදායක ඇති නිසා. කොහොමත් කෙනෙක් cos θ කියලා පාවිච්චි කරලා හැදුවත් එකම උත්තරේ එනවා. හරි. මෙතනට එනකම් මේ සුළු කිරීම අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ලියා ගන්න. උසස් පෙළ ගණිතයේ හදාරන සිසුවා මේ පියවර ටික මනෝමයෙන් කරලා එකපාර මෙතන තියෙන ගාන මෙතනට එන විදිහට ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ පියවර දෙක අත්‍යවශ්‍ය නැහැ ලියන එක විභාගෙ. නමුත් දැන් මේක පළවෙනි ගාන නිසා ඔයගොල්ලන්ට අවශ්‍ය නම් ලියා ගන්න ආයෙ දවසක බලුවාම ඔය සුළු වෙලා ආපු විදිහ තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? ලියා ගන්නකෝ. මට දැන් මම මේක අගලා දානවා. ඒකම ලොකෝට ලිව්වේ සම්පූර්ණ ගානම හදන්න තියෙන ඉන්නේ. මට ලියා ගන්න ඉන්නවනේ ලියා. හරි ළමයි අහලා තියෙනවා x සමානයි sin θ කියලා ගත්තේ ඇයි කියලා. ඒක ළමයි සම්මත ආදේශය කිසත් කතා කරා.
සම්මත ආදේශය. ඒ කියන්නේ මේ වගේ ගානක් තිබ්බොත් ඒකට දාන්නේ මේ ආදේශය. එහෙම නැතුව වෙන විදියකට තිබ්බොත් ඒකට දාන ආදේශය මේක. මේකට නම් මේක. එහෙම තියෙනවා. අර බෙහෙත් වර්ග තියෙන ළමයි. දැන් සමහර ඒවා තියෙනවා කෝකටත් අයිල කියන්නේ. සිද්ධාලේප කියලා තියෙන්නේ. තනි සමහරව තේජ් ඥාන සිද්ධාලේ. දුකක් වුණත් තේජ් ඥාන. දතේ අමාරුවක් වුණත් තේජ් ඥාන. නේද? තව ඔන්න උගුර අමාරුවක් කියලා බොන්න ඕන තේජ් තැන්දක් දාලා බොනවද? ඒ සම්බන්ධව මම දන්නේ නැහැ. එහෙම ඕනනම් කරන්නත් පුළුවන්. හරිද? හැබැයි යටින් ඔයගොල්ලෝ මතක තියාගන්න මම වෛද්‍යවරයෙක් නෙවෙයි ඒක නිසා මගේ උපදෙස් පිළිපදින්න එපා ඔයගොල්ලෝ. හරි. ඒකට ඒ වගේ කෝකටත් අයිල කියලා දිනවා. නැත්නම් සමහර ඒවා දිනවා ඔය තෙල් කියලා තියෙන්නේ කොන්දේ අමාරුවට මේක. අකුලේ අමාරුවට මේක. ඔළුවේ අමාරුවට මේක. ඒ වගේ. ඒ වගේ මෙහෙම આવොත් ගානට ආදේශය දාන්නේ අර. වෙන විදියකට આવොත් වෙන ආදේශයක්. මේ වගේ සම්මත ආදේශ තියෙනවා. ඒකයි සම්මත ආදේශ කියලා තියෙන්නේ. හරිද? ඒ වගේ ප්‍රධාන වශයෙන් ආදේශ තුනක් තියෙනවා. ඒකයි මෙහෙම දැම්මේ. ඒ කෙනෙක් බලලා එකපාරට අද සහභාගී වෙච්ච ළමයි අපෝ සර්ට දිව්‍යඥානෙ දිනනවාද මේක හදෙන් පාත් කරලා වගේ ආදේශ දානවා. කොහොමද කියලා. ඒක නෑ අපි සිලබස් එකේ දීලා දෙනවා සම්මත ආදේශ. හරි. ඒතර මම කිව්වා ඒ වගේම සමහර ගොඩාක් ගුරුවරු අනුකල්පනයේ පාඩම පටන් ගන්න මේ සම්මත ආදේශ දැන් මම තරන් යන තැන ඉඳලා තමයි පටන් ගන්නේ. මම මීට කලින් ගොඩාක් අනුකල්පනය කරා අපි 20ක් 30ක් ඉඳලා වැඩි කරලා ඉන්නේ. ඒක හිතා ගන්නකෝ පාසලේ හෝ වෙනත් ගුරුවරු බොහොමයක් හැමෝම නෙවෙයි. මෙතනින් තමයි අනුකල්පනය පටන් ගන්න. ඒතර හිතා ගන්නකෝ ශ්‍රී ලංකාද්වීපයේ සිස්වන්ට යන කලදාස අනුකල්පනය උතරින් පටන් ගන්න. සමහර රිවිෂන් වල අනුකල්පනය දවස් දෙකයි. දවස් දෙකකින් අනුකල්පනය ඉවරයි. ළමයිනුත් ඉවරයි. ළමයිගේ විභාගෙත් ඉවරයි. හරි. හරි. මේකේ මේ ටික මම දැන් හදන්න ගන්න මේ ටික මකනවා. එකපාර ඔයගොල්ලෝ මේ පියවර කියන්න පුළුවන් වෙන්න ඕන. මෙතන එනවා i සමානයි. ඒතර දෙක වතාවක් අනුකලනයේ x වල ඝනය 3 බෙදීම 2 වර්ගය දින x වර්ගය dx. ඒක දෙලින්ම එකපාර මම එතනට ගියා. මෙතනින් පස්සේ විභාගයේදී අර පැහැදිලි කර ගැනීම අවශ්‍ය නැහැ. දැන් ඔයගොල්ලන් අර විදිහට මම පැහැදිලි කරේ ඔයගොල්ලන්ට තේරුම් ගන්න ඕන නිසා. ඔයගොල්ලන්ගේ උත්තර පරීක්ෂකවරුන් පවු නේද? ඒගොල්ලන්ට තේරුම් ගන්න ඕන කියලා හිතලා ඔයගොල්ලන් අර පියවර ටික හරියදී ලියන්න අවශ්‍ය නැහැ. එකපාර මම මේ දැම්ම කියන ප්‍රශ්නයක් නැහැ. ඒ ඔයගොල්ලන්ගේ පහසුවට ලිව්වත් කමක් නැහැ. වරද්දක් දාන්නේ. හරි. දැන් මේකේ ආදේශය මොකද්ද? x සමානයි ඒ වගේ හැසිරෙන්නේ 3 බෙදීම 2 sin θ ආදේශය. ආදේශයක් දාගත්ත ගමන් අනිවාර්යෙන්ම අවකලනය කරන්න මතක තියාගන්න. ආදේශයක් දාගත්ත ගමන් අනිවාර්යෙන්ම අවකලනය කරන්න මතක තියාගන්න. එතකොට මේක අවකලනය කරන විතර dx බෙදීම dθ එතකොට 3 බෙදීම 2යි sin θ අවකලනය කරාම cos θ කියලා එනවා. ඊළඟ මේකෙන් dx කරන්න dx එනවා 3 බෙදීම 2 cos θ dθ පැහැදිලිද? ඊට පස්සේ මිලිමීටර i සමානයි කියලා එකපාරට ප්‍රධාන මාතෘකාව දාන්නේ කෙලින්ම ගන්නවා එක වතාවක්. දැන් මේකට ආදේශ කරනවා x වල ඝනයක් තියෙනවා. ඒකට ආදේශ වෙන්න ඕනේ වර්ගමූල ඇතුලේ 3 බෙදීම 2 වර්ගයක් තියෙනවා ඍණ. ආයේ මෙහෙම වර්ගයක් තියෙනවා. ඒකට ආදේශ වෙන්න ඕනේ dx ආදේශ වෙන්න ඕනේ dx ආදේශ වෙන්න ඕනේ මෙතනින් ලියමු. දැන් එවනම් මම නිර්පාඩයෙන් ලියන්න ආදේශ වෙන්න ඕනේ එක 3 බෙදීම 2යි sin θ එතනටත් එනවා 3 බෙදීම 2යි sin θ එතනටත් එනවා 3 බෙදීම 2යි sin θ කියලා. ආදේශ කරන්න ළමයි ඔය ටික. ආදේශ කළා සුළු කරගන්න. ඒතර මම දැන් ඉතිරි ටික හදන්න මම උඩ ටික මකන්න යනවා. මේ වගේ මේක පොඩි බෝඩ් එකක් මම බෝඩ් එකක් තියෙනවා ඒක හොයාගන්න බෑ. දැන් පස්සේ මම ගෙනල්ලා දාන්න. සාමාන්‍ය මේ වගේ ගානක් මේ පොඩි බෝඩ් එකෙන් දෙකක් තුනක්වත් හදන්නේ. ඊට වැඩියම. නිසා දැන් ඔයගොල්ලෝ ඉක්මනට මෙතනට හදාගන්න මට ආයෙ උඩට යන්න වෙනවා මම. හරිද? මේකත් අනුකරණය මෙතන එනවා 3 බෙදීම 2 තුන්වෙනි බලය sin තුන්වෙනි බලය ඊට. එතන වර්ගමූල ඇතුලේ
තුන බෙදීම දෙකේ වර්ගය තියෙනවා. සර් ඕකේ. සර් අර මේ අන්තිම එක සර් මේ වැඩි කරලා තියෙන වැඩි කරනවා සර් 3 බෙදීම 2 cos theta dt නේ. එතන dt යනවා. හරි. සර් cos theta වෙන්නත් ඕනේ නේද? cos theta වෙන්නත් ඕන. දැන් යෝ කීප එක නැත්තම් ඒ වැරද්ද දිගටම කිව්වොත් ගාන හදා ගන්න බැරි වෙනවා, හිතා ගන්නත් බෑ මොකක්ද. හරි. දැන් ඊට පස්සේ මේක සුළු වෙද්දී තුන බෙදීම දෙකේ වර්ගය මේ sin theta ගේ වර්ගය sin වර්ග theta ඊළඟට මෙතනට එනවා තුන බෙදීම දෙකයි cos theta d theta කියන. හරි. ඉතින් සුළු කරගමු. දැන් මම මේ පේරියත් ඉවත් කරනවා. මට සුළු කරගන්න ඉඩ නැති හින්දා ඔයගොල්ලෝ ඉක්මනට ලියා ගන්න මම කිව්වා ලියා ගන්න කියලා. හරි. ඉක්මනට මෙතනට එනවා ලියා ගන්නමයි. දැන් මෙතනින් පස්සේ සුළු කිරීම ටිකක් ඔයගොල්ලන් පැහැදිලි කරගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඒ නිසා ඉක්මනට මෙතනට එනවා ලියා ගන්න. මේ ටිකක් ක්ලාස් එකේ බොඳ වෙලා යා ඊයේද පෙරේද ගන්න. දැන් මම හිතන්නේ මේ ප්‍රශ්නේ හරියට ඉතින් අද නම් ප්‍රශ්නයක් නැහැ නේද හිරුනේ මොකද හිතන්නේ? ප්‍රශ්නයක් නැද්ද? නැත්නම් බොඳ වෙනවද? හිතාගන්න. හරිද ළමයි දැන් ඔන්න පොඩ්ඩක් අහගන්න හොඳට සාවධානව වැඩ නතර කරන්න. පොඩ්ඩක් අහගන්න. ඊට පස්සේ මම ආයෙ ලියාගන්න කාර්ය දෙන්න හොඳට අහගන්න. දැන් මෙතන මේ තුන බෙදීම දෙකේ වර්ගයයි. මෙතනක් තියෙනවා තුන බෙදීම දෙකේ වර්ගය. ඒක මේ දෙන්නට පොදුයි කියලා එළියට ගත්තොත් වර්ගමූලෙනුත් එයා නිදහස් වෙනකොට තුන බෙදීම දෙකේ වර්ගයේද දෙවෙනි බලය දෙන්නේ පළවෙනි බලය. වර්ගමූලයෙන් එළියට ගත්තොත් තුන බෙදීම දෙකේ පළවෙනි බලය තමයි එන්නේ. ඒක එහෙනම් තුන බෙදීම දෙකක් විදිහට තමයි එළියට එන්නේ. එතනින් තුන බෙදීම දෙකේව එකක් වෙනවා. ඒකයි මෙතන තුන බෙදීම දෙකේව එකක් තියෙනවා. එතන තුන බෙදීම දෙකේව දෙකයි. මෙතන තුන බෙදීම දෙකේව තුනක් තියෙනවා. ඒ තුනයි අර දෙකයි තුන බෙදීම දෙකේ ඔක්කොම පහක්. පැහැදිලිද? ඒ තුන බෙදීම දෙකේ පහ එළියට ගන්නවා පස්වෙනි බලය. එතන මෙතනට එනවා තුන බෙදීම දෙකේ පස්වෙනි බලය. අනුකලනයේ sin තුන්වෙනි බලයේ θ තියෙනවා. වර්ගමූල ඇතුලේ එක ඍණ sin වර්ගයේ θ වැටෙනවා මෙතන. එක ඍණ sin වර්ගයේ θ කියන්නේ cos වර්ගයේ θ. ඒකේ වර්ගමූලය කියන්නේ cos θ. ඒ cos θයි මේ cos θයි වැඩි වුණාම ආයෙ සැරයක් cos වර්ගය θ එනවා. d θ ඉතිරි වෙනවා. පැහැදිලිද? ඔන්න මම දැන් ආයෙ එක සැරයක් කියන්නම් හොඳට අහගන්න. මොනවද වෙනස් වෙන තැන් මොනවද එළියට එන්නේ සුළු වෙන්නේ මොනවද? මෙතන තුන බෙදීම දෙකේ තුනක් තියෙනවා. මෙතන තුන බෙදීම දෙකේ වර්ගයක් තියෙනවා. වර්ගමූලයෙන් එයා පොදුයි කියලා එළියට ගත්තාම තුන බෙදීම දෙකේ එකක් වෙනවා. ඒ එකයි මේකයි තුන බෙදීම දෙකේ දෙකයි. මෙතන තුනයි තුන බෙදීම දෙකේ ඔක්කොම දර්ශකය පහක්. මේ තුන බෙදීම දෙකේ පස්වෙනි බලය එළියට ගත්තාම මෙතන තිබිච්ච දෙක වැටෙනවා. මෙහෙම sin ගණේට මෙහෙම වැටෙනවා. ඊට sin වර්ගයේ θ කියන්නේ cos වර්ගයේ θ. cos වර්ගයේ θ ගේ වර්ගමූලය කියන්නේ cos θ. ඒ cos θයි මෙතන තියෙන cos θයි ಗುಣ වුණාම cos වර්ගයේ θ කියලා එනවා. d θ එක එහෙමම මෙතනට දැම්මා. පැහැදිලිද? හදා ගන්නකො.
ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඉක්මනට. දැන් අත ඉක්මන් කරන්න වේගය හදා ගන්න ඕනේ ඔයගොල්ලෝ. විභාගෙදා මාස 5ක් ඉවරයි. මාස 5ක් 4ක් මේ තියෙනවා නේද මාස අවුරුද්දක්. මට මතකත් යනවා ඉතින්. නේද? ඔය වගේ කාලයක් තියෙනවා නේ. අගෝස්තු වල තිබ්බ. හරි. ඒතර මම දැන් මතක තියාගන්න ඕනේ. ඔයගොල්ලන්ට මතක තියාගන්න ඕනේ. අන්න විභාගෙට වාඩි නේද? හරි. තුන බෙදීම දෙකේ හතරවෙනි බලය නේද කියලා අහලා තියෙනවා මැසේජ් එකකින් ළමයි. තුන බෙදීම දෙකේ හතරවෙනි බලය එන්නේ නැහැ. මොන හේතුව? මෙතන තුන බෙදීම දෙකේ තුනක් තියෙනවානේ මෙතන. මෙතන මේ තුන බෙදීම දෙකයි තුන බෙදීම දෙකේ හතරක් තියෙනවා. මේ වර්ගමූල ඇතුලේ සුළු කිරීම ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට දෙන්නම දෙන්න. වර්ගමූල ඇතුලේ මේ දෙන්නට තුන බෙදීම දෙකේ වර්ගයක් එළියට ගත්තොත් උතන වැටෙනවානේ එක ඍණ sin වර්ගයට. ආයේ මේ තුන බෙදීම දෙක වර්ගමූලයෙන් එළියට ගත්තාම මොකද වෙන්නේ? තුන බෙදීම දෙකක් වැටෙනවා එක ඍණ sin වර්ගයට. ඒතර එක ඍණ sin වර්ගයට කියන්නේ cos වර්ගයට. ඒ cos වර්ගයට ගේ වර්ගමූලය කියන්නේ cos θ. ඒ cos θ මේ cos θ cos වර්ගයට කියලා වැටෙනවා. එතනින් එළියට එන තුන බෙදීම දෙකයි මේ තුන බෙදීම දෙකයි තුන බෙදීම දෙකේ වර්ගයක් වෙනවා. ඒක මේ තුන බෙදීම දෙකේ තුන්වෙනි බලයත් එක්ක වුණා තුන බෙදීම දෙකේ පස්වෙනි බලයක් එනවා. පැහැදිලිද? තාම මෙසේජ් එකක් කියලා තියෙනවා. හරි. හරි නේද? මම ওই වර්ගමූල ඇතුළේ සුළු කිරීම ටික ලොකුවට හතරවෙනි බලයක් ඉන්න විදියක් නෑ. මම එහෙනම් මේ ටිකක් නැතුවා. ඊට පස්සේ මේක සුළු කරද්දී දැන් මතක ඇති ඔයගලන්ට කලින් මේ වගේ කාරණාවක් අපි හදපු ඉතින්. sin θ cos θ දර්ශකයක් තියෙනකොට ඔතනදී අපි කරේ ඔත්තේ දර්ශකයේ තියෙන්නේ sin අගයකට නම් අපි ආදේශය දැම්ම t සමානයි cos θ කියලා. ඔත්තේ දර්ශකයේ තියෙන්නේ cos අගයකට නම් අපි ආදේශය දැම්ම t සමානයි sin θ කියලා. මෙතන ඉරට්ටේ දර්ශකයක් තමයි cos අගයකට තියෙන්නේ. ඔත්තේ දර්ශකයේ තියෙන්නේ sin අගයකට sin තුන්වෙනි බලය θ. එහෙනම් ආදේශය දාන්න ඕනේ t සමානයි cos θ. ආයසරයක් ආදේශයක් දාන්න වෙනවා. නම් දාන ආදේශයක් නිකන් ටිකක් දිගයි. t සමානයි cos θ ආදේශයෙන් කියලා. දැන් ආදේශ දෙකයි. දැන් මේ ආදේශ දාගෙන ගියා වගේ නෙවෙයි ළමයි. ආපස්සට ඕක වමාරන්නත් වෙනවා. මොකද මුලින්ම දුන්නේ x වලින් ඒගොල්ලන් ගන්න. x වලින් දීපු ගාන අපි θ වලට හරව ගත්තා. දැන් θ වලට හරවන්න නිකන් ඉන්නෙත් නෑ. ඕක t වලට හරවගෙනත් යනවා. දැන් ඕක ආපස්සට වමාරන්න වෙනවා නේද? නෑ ප්‍රශ්නේ. එමයි කියලා කරන්න ක්‍රමයකුත් නෑ. අපිට තමයි පහසු ක්‍රමය. දැන් ආදේශයක් දාගත්ත ගමන් මතක් කරන්න මොකද්ද කරන්නේ? අවකලනය කරන්න ඕනේ. අවකලනය කරමු θ විශේෂයෙන් cos θ අවකලනය කරාම ඍණ sin θ එනවා. dθ කරොත් වෙනවා dt කියන්නේ ඍණ dt බෙදීම ඍණ sin θ. ඊට පස්සේ මම මේ ටිකත් මකනවා. i සමානයි එක වතාවක් තුන බෙදීම දෙකේ 5 අනුකලනයේ මෙතන එනවා sin ඝනය. sin ඝනයේ θ ආයෙ මෙතන තියෙනවා cos වර්ගයේ θ d θ වලට විතරක් මම ආදේශ කරනවා. අනිත් ඒවාට දැම්මම ආදේශය දාගන්නේ නැහැ. මොකද ළමයි මේ ආදේශය දැම්මම අපිට තියෙන කරදර ටිකක් අඩු වෙන්න ඕනේ. ආදේශයක් දැම්ම අපි දැන් මොකක් හරි දෙයක් අපේ ජීවිතේට එකතු කරගත්තොත් නේ මොකක් හරි අපි ඉලෙක්ට්‍රොනික උපාංගයක් ගත්තොත් නේද අපිට තියෙන කරදර අඩු වුණොත් තමයි ඒක වඩා අපිට ගැළපෙන දේ සුද්ධ වෙන්නේ. එහෙමයි කියලා තියෙන කරදර එක වැඩි දෙක වුණොත් වැඩක් නැහැ ඒ දාපු ආදේශේ. පැහැදිලිද? මේ sin θ එකාගයක් මෙතන තුන්වෙනි බල එකාගයක් කැපිලා ගිහිල්ලා වර්ගයක් ඉතිරි වෙනවා. ඒ කියන්නේ වැඩි හොඳයි නේද? අපි ගාන පොඩ්ඩක් සුළු වුණා. මේ ඍණ ලකුණ එළියට ගන්න සුළු වෙද්දි මෙතනින් එනවා ඍණ දෙකක් තුන බෙදීම දෙකේ පස්වෙනි බලය අනුකලනයේ මෙතනින් එනවා sin වර්ග θ cos වර්ග θ dt කියලා. දැන් මේ sin වර්ග θටත් cos වලින් හදාගන්න කරන cos වර්ග θ කියලා. මම හදාගන්න දැන් මම උඩට යන්න ඕනේ.
ඉතින් හදාගෙන යන ළමයි හරිද ළමයි මම එහෙනම් මේ උඩ කොටස මකන්න මේකට හදාගන්න. ඒතර දැන් මම මේක හදාගන්නවා i සමානයි. පින්න දෙක වතාවක් 3 බෙදීම දෙකේ පස්වෙනි බලය. 3 බෙදීම දෙකේ පස්වෙනි බලය. අනුකලනය මේ sin වර්ගයේ θ කරින cos වර්ගයේ θ කියලා දාගන්නවා. ආයේ මේ cos වර්ගයේ θ තියෙනවා dt තියෙනවා. හදාගන්න ගමන් sir. කියනකො සර් අදහස dt නෙමෙයි නේද එන්න ඕන dt නේ එන්න ඕන. මෙතනද නෑ සර් උඩ පියවරේ. මේක ඊට පහළ. මේ ඒ පරණ එකක්. සාරි හරි මම ඒක පඩලෝගෙන ඒක. මේ බෝඩ් එකේ පොඩ්ඩක් ඉඩකඩ මැදි ඒකයි එහෙම වෙන්නේ. ලබන සතියේ හෝ ඊළඟ සතියේ බෝඩ් එකක් තියලා ඒක ඔයාලා දැන් සුද්ධ පරිත්‍යාග කරලා දාන්න. මේ දරුණු තරුත් එකක් නැහැ දාන්න. මෙතන ඉන දෙකක් ඉනබෙදීම දෙකේ පස්වෙනි බලය අනුකලනය කරින cos වර්ගය ඊට කියන්නේ කරින t වර්ගය එතන දෙනවා t වර්ගය dt කියලා. දැන් මේක සුළු කරගන්න ලේසි. ඉන දෙකක් තුන බෙදීම දෙකේ පස්වෙනි බලය අනුකලනය t වර්ගය ඍණ t වල 4 dt කියලා. තවක අනුකලනය කරලා දාන්න තමයි. මේ විදිහට මකන්න. එතකොට i සමානයි ඍණ දෙකක් තුන බෙදීම දෙකේ පස්වෙනි බලය t වර්ගය අනුකලනය වුණාම එක බෙදීම 3යි t වල 3යි මතකනේ x වර්ගය අනුකලනය කරාම එක බෙදීම 3 x වල ගණන් ඒ x විශේෂ එහෙනම් t වල වර්ගයක් t විශේෂ අනුකලනය වුණාම එක බෙදීම 3යි t වල ගණය කියලා ගන්න පුළුවන්. ඒතර මෙතනත් එක බෙදීම 5යි t වල 5 ගණන නියතයක්. හරි දැන් t වලට ආදේශයක් දාගන්න අපි t සමානයි cos θ කියලා දැම්මේ එහෙනම් මේ ටිකට cos θ ගෙන් ආදේශයක් දාගෙන යන්න. උණින් හදන්න මම මේ ටිකක් මකනවා. එතකොට i සමානයි ඉන දෙකක් තුන බෙදීම දෙකේ පස්වෙනි බලය එක බෙදීම 3ක් t වෙනුවට දාන cos θ අර cos ගණේ θ එක බෙදීම 5ක් මෙතන එනවා cos පස්වෙනි බලයේ θ ගණන නියතයක්. දැන් cos වලින් උත්තරේ තිබ්බත් හරියන්නේ නැහැ. මම කිව්වනේ ළමයි. ඔබ කරා වගේ නෙවෙයි අපි ආදේශ දාගෙන ගියා වගේ නෙවෙයි. ඔක මම ආරන්න වෙනවා.
කියන්නේ ණය ගත්තා වගේ නෙවෙයි ආයෙ ගෙවන්න ගියා පොලියත් එක්ක ගෙවන්නේ නේද ඒ වගේ තමයි ඒතර cos θ එකකට දාන්න ඕනේ ආදේශයක් ඒකට අපි සමානයි මතක ඇති ඔත්තේ දර්ශකයක් තියෙන්නේ sin අගයකට කලින් මේ ගානේ දැම්මා 3 බෙදීම එකක් කරොත් 3 බෙදීම 2යි 3 බෙදීම 2යි sin θ තමයි ආදේශය දාන්නේ නැත්තේ පොඩක් උමුත් බලලා කියන්නේ දැන් මට පොඩට පෙරලන්න බෑ ඔයාලගේ උදව් අවශ්‍යයි මොකද්ද ඉරුණි මොකද්ද ආදේශය දැම්මේ සමානයි 3 බෙදීම 2යි sin θ සෙවමිනි මොකද්ද ආදේශය දැම්මේ සෙවමිනි මොකද්ද ආදේශය දැම්මේ අපි ඔයගොල්ලෝ වීඩියෝ ඔන් කරලා කරමු මොකද්ද ආදේශය දැම්මේ පොඩ්ඩක් කියන්න සමානයි 2යි sin θ කවුරුද කියන දරුවෙක් මොන්නේ එහෙනම් අපි කවුරුද කියන්නේ ඩක් ගාලා නෙමෙයි කියන්නේ ඩක් ගාලා කියන්නේ 3 බෙදීම 2යි sin මොකක්ද දැන් θ ආදේශය එහෙනම් සමානයි ටික්ටි 3 බෙදීම 2යි sin θ 3 බෙදීම 2යි sin θ හරි එබල x සමානයි 3 බෙදීම 2යි sin θ නම් sin θ කියන්නේ 3 බෙදීම 2යි sin θ. එතකොට 2ක් x බෙදීම 3 තමයි sin θ. එහෙනම් cos θ කියන්නේ මොකද්ද? cos θ කියන්නේ වර්ගමූල 1 ඍණ sin වර්ගයට ඊටනේ. එතකොට sin θ කියලා ගත්තේ අපි මෙන්න මේ 2x බෙදීම 3නේ. එහෙනම් 4x වර්ග බෙදීම 9. ඒක තමයි cos θ කියන්නේ. cos θ ළඟන අගේ මම මෙතන තව පොඩ්ඩක් සුළු කරොත් වර්ගමූල 9ක් එළියට ගත්ත පොදුයි කියලා ගත්තොත් 9 ඍණ 4x වර්ගය. එතකොට එනවා වර්ගමූල 9 ඍණ 4x වර්ගය බෙදීම 3කින්. මොන විදිහට එනවා දැන් මේ හරිය එහෙම පේනවා පොඩි දැන් මෙතනින් ලියන්න කොහොමද cos θ තාවේ 9 ඍණ 4x වර්ගය බෙදීම 3. මේ රවුන්ඩ් කරපු ටික තමයි උත්තර ටිකක් ලොකු කරලා කිව්වේ. හරිද? දැන් මේ ටික ආදේශ කරගන්න ඕනේ. දැන් මේ ටික මේ ගානක දාන ටිකක් නෙවෙයි ගාන සුළු කරගන්න හදාගත්ත වැඩ ටිකක් තමයි මේ නිල් පාටි වට කරේ. හරි. දැන් එහෙනම් ওই ටික ආදේශ කරගෙන යමු. උඩ පෙළිය මකනවා. එතකොට ලැබෙනවා i සමානයි ඍණ 2ක් 3 බෙදීම 2 5 මෙතන මේක cos θ වෙනුවට දාන්න වෙනවා මෙන්න මේක මෙයාගේ මොකද්ද වර්ගමූල 9 ඍණ 4x වර්ගය බෙදීම 3 හැබැයි cos θ ගේ cos ගණිතය ඊටදී ආයෙ ඍණ 1 බෙදීම 5 cos පස්වෙනි බලයේ θ වෙනුවට දාන්න වෙනවා वर्गमूल 9 ऋण 4x वर्गය බෙදීම 3. මේ පස්වෙනි බලයේදී ගණනියතය. දැන් ඔක ඔතනින් නතර වෙන්නේ නැහැ. තාම පොඩ්ඩක් පුදු වෙනවා. පුදු කරන්න ඕනේ. එතකොට i සමානයි ඍණ 2ක් 3 බෙදීම 2 5 ඍණ එකක් මෙතන එනවා 9 ඍණ 4x වර්ගයේ 3 බෙදීම 2 මෙතන එනවා 3 වරක් 3 9යි 27ක් එනවා ඍණ 1 බෙදීම 5 මෙතන එනවා 9 ඍණ 4x වර්ගයේ 5 බෙදීම 2 දැන් 3 පස්සේ බලයි 3 වරක් 3 9යි 5 වරක් 3 27යි 27 වරක් 3 81යි 81 වරක් 3 එනවා මේ 243ක් දෙන්නේ 243ක් වැටෙනවා දාන නියතයක් ඊට පස්සේ ඉතින් මේ දේවල් වැඩි කරලා සුදු කරගන්න ඉහට සුදු කරන්නේ නැහැ. ඒතරත් 3 පස්සේ බලයක් වෙනවා එතනින් 243ක් එනවා
ඒකත් සුරු කරගන්න මම උතරින් නතර කරලා දානවා නැත්තම් කෙනෙක් කොහොමද මම හිතන්නේ ලොකුවට ප්‍රශ්නයක් වෙයි කියලා මෙතන හරි හදා ගන්න බලන්න ඉක්මනට හරිද ළමයි අපේ ඉවරද මොකද හරිද මෙලොඩි හරිද ප්‍රශ්නයක් නැද්ද සෙව් මිනි හරිද එක්පේ අපහැදිලි ඇති මුල පාඩම් වල සහභාගී වෙන්න දෙන්න චරිත හරිද පණ්ඩුක කලන අකලංක හරිද සර් මේ කොස්ටියට ආදේශ ගත්ත විදිය පොඩ්ඩක් කියන්න. කවුද මේ පණ්ඩුකද කලන කොස්ටියට ආදේශය ගත්ත හැටි කියන්නේ මෙතන කොස්ටියට ගත්ත විදිහද මේ sin θ ගෙන් කොස්ටියට ආව හැටි ඔව් සර් මේ වර්ගමූල 1 ගත්ත විදිය. මෙහෙමයි දැන් අපි දන්නවනේ sin වර්ගයේ θ දානවා cos වර්ගයේ θ එකයි කියලා දන්නවා sin වර්ගයේ θ දානවා cos වර්ගයේ θ එකයි එහෙනම් cos වර්ගයේ θ කියන්නේ එක ඍණ sin වර්ගයේ θ කොට එහෙනම් cos වර්ගයේ θ කියන්නේ එකනේ sin වර්ගයේ θ නම් cos θ කියන්නේ එක ඍණ sin වර්ගයේ θ ගේ වර්ගමූලයනේ cos θ කියන්නේ ඒතර එක ඍණ sin වර්ගයේ θ ගේ වර්ගමූලය. ඒතර එක ඍණ sin වර්ගයේ θ ගත්ත මේක තමයි මම මෙතනට ආදේශ කරන්නේ. sin වර්ගයේ θ. හරි සර්. අනෙක් මෙසේජ් එකක් කරලා තියෙනවා බලමු. සර් sin 2x ගත්තා තැන ඉඳන් පොඩ්ඩක් sin 2x බෙදීම 5 ගත්ත sin 2x බෙදීම 5 ඒක තමයි මේ sin 2x බෙදීම 3 මෙතන තියෙන්නේ. ඒතර 5 නෙවෙයි sin 2x බෙදීම sin එක සමාන 2x බෙදීම 3 තියෙන්නේ. අර ඔයගලට ඇත්තට එහෙම බෙදීම 3 තියෙන්නේ. ඒතර sin එක 2x බෙදීම 3 කියලා ගත්තේ අර කලින් දැම්ම ආදේශය මතකද? කලින් දැම්ම ආදේශයක් අපි සමානයි a sin θ නේ. සමානයි 3 බෙදීම 2යි sin θ කියලා ආදේශයක් දැම්මා. මෙතනින් sin θ ඔක්ත කරාම 2 හරස් වුණාම 2x බෙදීම 3 කියලා එනවා. මේ 2x බෙදීම 3 තමයි sin θ දාන ආදේශය. පැහැදිලිද? එතනින් තමයි ගත්තේ. ඊට පස්සේ cos θ කියන්නේ අර එකනේ sin වර්ගයේ θ ගේ වර්ගමූලය. එතනට දැම්මා cos θ 2x බෙදීම 3 වර්ග වුණාම 4x වර්ග බෙදීම 9 වුණා. මම මේ පොදු හරියට ගත්තා. 9 වර්ගමූලය 3. පැහැදිලිද? අනේ නේද? තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. කුමුත් හරිද? කිරුණි ජෙසිකා හරිද? සෙනුරි අනුපම හරිද? කොහොමද ඔයගොල්ලෝ අනිත් කට්ටිය අද නැහැ නේද? සවිත නැහැ නේද? සවිතත් නැහැ. ඒ ගොඩක් කට්ටිය. කලන නැහැ. චලිත කලන නැහැ. එතකොට තව කවුද? මං ඉන්න ප්‍රශ්න නැත අනුපම හරිනේ? නෑ මම හරි හදා ගන්න තියෙනවා. හරිද නේද?
එතන ඉඳන් පොඩ්ඩක් ඊළඟට ටික. ඊළඟට දැන් cos θ දෙන්නේ මේකේ වර්ගමූලය 9 පොදු හරියට ගන්නවා. 9 ඍණ 4ක් x වර්ගය වෙනවා බෙදීම 9. ඒතර වර්ගමූල වලට උඩටත් වර්ගමූල ගන්නවා 9 වර්ගමූලය 3ක් වෙනවා. ඒතර cos θ ට එන උත්තරේ මේක වෙනවා. ඊට පස්සේ cos θ ට ආපු උත්තරේ මෙතනට ආදේශ කරා. මෙන්න මේ තියෙන මේකට ආදේශ කරා. මෙතන cos θ ට ආදේශ කරා මේ මෙහෙම ආදේශ කරා cos θ ගේ තුන්වෙනි බලයක් තියෙන නිසා තුන්වෙනි බලය දැම්මා. cos පස්වෙනි බලයේ ඊටට මේක ආදේශ කරා. පස්වෙනි බලයක් තියෙන නිසා පස්වෙනි බලය ඊට පස්සේ මෙතන එනවා 3 බෙදීම වර්ගමූලත් එක්කලා වර්ගමූලයේ භාගයක් නේ. 3 බෙදීම 2. ඊට පස්සේ මෙතන වර්ගමූල කියන්නේ 5 බෙදීම 2. 3 පස්වෙනි බලය කියන්නේ 243යි 3 තුන්වෙනි බලය කියන්නේ 27යි. එච්චරයි. මම ඉතින් මේවා වැඩි කරලා ඕන සුළු කරගන්න මම එහෙම කරන්න කියනවා. හරිනේ. හරි හදා ගන්න ගාම ඊළඟට තව ගානක් තියෙනවා මම දැන් ඊළඟ ගාන පොඩ්ඩක් උඩින් ලියන්නම් හදලා ඉවරෙච්චයි නිකන් බලන් ඉන්නත් ඇති. ඒගොල්ලන්ට හදා ගන්න තව ගානක් වුණ උඩින් ලියන්නම් මෙතනින් මේ ටික මම ලියන්නම් මම යටින් ලියන්නම්. කට මේ කොටසක් මම ලියන්නම් මෙන්න මේක හදා ගන්න i සමානයි වර්ගමූල 9 ඍණ x වර්ගය බෙදීම x dx. හරි ඔය ගාන උත්සාහ කරන්න බලන්න. අද ඉවරෙච්චා ඔය ගාන උත්සාහ කරන්න බලන්න. මෙන්න මේ අගට ලියපු ගාන උත්සාහ කරන්න බලන්න අද ඉවරෙච්චා මම ගන්න. මේ ගාන උත්සාහ කරන්න. දැන් මේක හැමෝම හදාගෙන ඉවරද? කුමුද් හරිද හදාගෙන ඉවරද? සෙනුනි හරිද හදාගෙන ඉවරද? සෙනුමිදි? හරි සර්. නේද? හරියටම මේ ටික මකනවා. දැන් මේක දැන් අද පන්තිලේ ආපු අය ඔය අනුපම සෙනුරි එතකොට ඔයගොල්ලන් කියලා දෙන්න ඕනේ අර ආවේ නැති අභිලාෂ් එතකොට කවුද? කලන චලිත ඔයගොල්ලන්ට කියලා දෙන්න නෝට් එකේම දෙන්න ඕනේ. හරිද? හරියනම් මම මේ ටික මකනවා නම් අලුත් ඥාන හදන්න ගන්න මමත් හදන්න ගන්න. හරි අලුත් ඥාන i සමානයි අනුපාලනීය වර්ගමූල 9 ඍණ ඉස්සල වර්ගයේ බෙදීම x dx. ඒතර මම මේක ඔයගලන්ට හදන්න යම් කාලයක් දීලා හදන්නේ සාමාන්‍යයෙන්. ඒත් අද මට කාල වේලාවක් නැති හින්දා මම ඉක්මනට හදලා දානවා. ඔයගොල්ලොත් මගෙත් එක්ක එකතු වෙන්න. මම ඉක්මනට හදලා දානවා ටිකක් වෙලාව මදි හින්දා. ඒතර මේකට ආදේශයක් දාන්න කලින් මේ 9 කියන්නේ 3 වර්ගය. x සමානයි 3ක් sin θ තමයි දාන්නේ නේ. 9 ඍණ x වර්ගයේ තියෙන වර්ගමූල. ඒතර මේක අවකලනය කරන්න dx යට d θ sin θ අවකලනය කරාම cos θ යනවා. dx උක්ත කරන්න cos θ d θ යනවා. එතකොට i සමාන අනුකලනයේ වර්ගමූල 9 කියන්නේ 3 වර්ගය. x වෙනුවට එනවා 3 sin θ 3 sin θ dx ටත් එනවා cos θ dt dx එනවා cos θ dt. එතන මෙතන i සමානයි සර් කියන්නේ සර් අදහස 3 3 sin θ මෙතන පල්ලෙහා x එක දාලා නෑ සර් මෙතන අර 3යි sin θ නේ ආදේශ කොට අවකලනය කරා 3යි cos θ නේද වෙන්න ඕනේ. 3 cos θ. හරි. හරි ඊළඟට දැන් මෙතන බෙදීම x එකට දාලා නැහැ මම 3 sin θ. දාන්න ඕනේ ඒකත්
ආදේශ වෙච්චාගයක් නිසා මම නිත් පාටින් ලියන්න තුනක් sin t. දැන් මෙතන 3 වර්ගය 3ක් එළියට ගන්නවා මම වර්ගමූල ඇතුලේ. ඒක එකරින sin වර්ගය θ ගන්නවා වර්ගමූල ඇතුලේ. එකරින sin වර්ගය θ කියන්නේ cos වර්ගය θ ඒකේ වර්ගමූලය cos θ එනවා. a cos θයි මේ cos θයි ගුණ වුණාම ආයෙත් cos වර්ගය θ එනවා. පල්ලෙහා මේ බෙදීම තුනත් එළියට ගත්තාම මේ තුනක් කැපිලා යනවා. sin θ d θ කියලා. තුනා කියන්නේ දෙක කැපිලා. ගන්නකො. හරි දැන් මෙතනින් පස්සේ මොකද්ද කරන්නේ? මෙතනින් පස්සේ අපිට කරන්න තියෙන එකම මෙතන තුනක් මම ලියලා නැහැ ඒක තමයි. තුනක් cos θ එතකොට අවසාන වශයෙන් තුනක් කොහොම හරි එළියට එනවා. ඒක මෙතනද? දැන් මෙතනින් පස්සේ කොහොමද සුළු වෙන්නේ? අපිට ඕන පුළුවන් මෙහෙම ක්‍රම කීපයක්ම තියෙනවා. ඉතින් මෙතනින් පස්සේ උත්තරගෙන යන්න. දැන් මම එක ක්‍රමයක් සරලව ගන්න ඔයගොල්ලන්ට cos වර්ගෙ ඊට දාන්න එක වෙන sin වර්ගෙ. සාර මේ cos වර්ග θ එන්න කොහොමද? අර පැත්තට ගුරු වෙනවා. මේ cos θ ගන්නේ. දැන් මෙතනින් පස්සේ ක්‍රම දෙකක් කීපයක්ම තියෙනවා. මම එකක් කියන්නම් cos වර්ගෙ ඊට දාන්න එක වෙන sin වර්ගෙ ඊට. ඊට පස්සේ එක වෙන sin වර්ගෙ ඊට බෙදීම sin θ තියෙනවා. එකත් sin θ ගෙන් බෙදනවා. sin වර්ගෙ ඊට sin θ ගෙන් බෙදෙනවා. එක බෙදීම sin θ ට cosec θ දාන්න sin වර්ගය ඊට බෙදිච්ච එකට sin θ එනවා. ඒතර මේ දෙක වෙන වෙනම අනුකලනය කරගන්න දැනටමත් ඔයගොල්ලන් දන්න. හරිද? මම අදන් යන්නම්. මට මේ වෙලාවේ එකපාරට මතක් වුණේ ඒක නෙමෙයි. දැන් මම දන්නවා මේකට තව ක්‍රම දෙකක් හෝ එකක් නැත්තම් තියෙනවා. මම තුනක් එළියට ගන්නම් අනුකලනය cos වර්ගය ඊටට කරන sin වර්ගය ඊට දාන්නම් බෙදීම sin θ d θ තියෙනවා. තුනක් අනුකලනය මේ මුල් වගේම sin θ ගෙන් බෙදනවා කියන්නේ එකත් sin θ ගෙන් බෙදනවා sin වර්ගය ඊටත් sin θ ගෙන් බෙදනවා d θ. ඒකට තුන අනුකලනය මම සකල වරහණක් ගන්න එක බෙදීම sin θ කියන්නේ cosec θ මේකේ කැපුණාම sin θ d θ. එතකොට මේකේ අදහස cosec θ ටත් අනුකලනය වෙන්න ඕනේ. අනුකලනය cosec θ d θ sin θ d θ. cosec θ අනුකලනය වුණාම මතක ඇති ඔයගලන්ට ලඝු මාපාංක cosec θ දාන cot θ මතක ඇතිනේ. හරිද? හැබැයි ඍණක් යනවා ඉස්සරහට. ඉන sin θ අනුකලනය කරාම cos θ උතර උත්තරේ 100ක් වරක් වෙනවා කියන්නේ ඍණක් කරා. ඒ ඍණයි මෙතන එළිය තිබිච්ච ඍණයි වැඩි වුණාම ධන කියලා එනවා. ධන නියතයක්. දැන් ඉතින් මේ cosec θ ට cot θ ට cos θ ට ආදේශ කරන එක ඕගොල්ලන් සතු වගකීමක්. ආදේශ කරගන්න මෙතන දාපු x සමානයි 3ක් sin θ ගෙන්. ඒකෙන්ම ආදේශ කරගන්න. හදා ගන්නකො ළමයි. ළමයි ළමෙක් මැසේජ් එකක් කරනවා සර් ඔය ලොග් ගත්තේ කොහොමද? එමය ඒක කලින් කියලා දුන්නා මම ඕනනම් ආයෙත් සරයක් කියලා දෙන්නම්. සර් ඔයගොල්ලෝ මේ ගාන හදාගෙන ඉවර වෙනු. ඊට පස්සේ මම ලොග් ගත්ත හැටි කියලා දෙන්නම්.
ඔය දැම්මම කියලා දෙන්න තරම් බෝඩ් එක ලොකු මදි නේද? බෝඩ් එක කියලා දෙන්න ඉඩක් නැහැ. පස්සේ අලුත් බෝඩ් එක ගන්න පස්සේ නම් පුළුවන්. ඒක නිසා ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මේ ගාන හදාගන්න මම ඊට පස්සේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. හරි දැන් කොසෙක්ට් ඊටර දානවා දැන් මම මේ උඩ හරිය මකලා ඉඩක් හදාගන්න. මෙයාරින් ඉඩක් හදාගන්නවා. ඒතර x සමානයි 3ක් sin θ තමයි ආදේශය දෙන්නේ. මෙතන එනවා i සමානයි අනුකරණය වෙච්ච එක ඍණ 3ක් ඍණ 3න් මේක වැඩි වුණාම log වෙනවා log cosec θ නේ cosec θ තමයි එකයට sin θ කියලා දාන්න cot θ ට මම දාන්නම් cos θ ට sin θ කියලා දාන්නත් පුළුවන් නැත්නම් කෙලින්ම cos θ ට sin θ කියලා දාන්නම් ධන cos θ කියලා තියෙනවා එතකොට මේ තුනෙන් වැඩි වෙන ඉන්න තුනක් cos θ ධන නියතය දැන් මේක x සමානයි 3ක් sin θ නේ දැම්මේ මම මේ ටික මකනවා මේ ආදේශය දැම්මේ x සමානයි 3ක් sin θ එතකොට x සමානයි 3ක් sin θ ආදේශය දැම්මාම sin θ ට එනවා x බෙදීම 3ක් sin θ ට x බෙදීම 3ක් වෙනා හින්දා අපි cos θ හොයන්න ගත්තොත් cos θ කියන්නේ වර්ගමූල 1 ඍණ sin වර්ගයේ θ නේ sin වර්ගයේ θ sin වෙනුන දාන්න මොකද x බෙදීම 3 ආදේශ කරලා සුළු කරගමු එතකොට cos θ ට එනවා අගයක් වර්ගමූල මෙතන 9 ඍණ x වර්ගයේ 3 වර්ගමූලය 9 වර්ගමූලය 3ක් අපි දැන් මේ cos θ බෙදීම sin θ නත් එකපාර හොයාගෙන මෙයා මෙතන ලේසියි cos θ බෙදීම sin θ කියන්නේ මෙයාගේ බෙදීම මේක 3යි 3යි කැපෙනවා එතන වර්ගමූල 9 ඍණ x වර්ගයේ බෙදීම x කියලා දැන් ඔය හොයාගත්ත අගයන් ටික පිළිවෙලට මේ පිළිතුරේ ආදේශ කරගන්න තියෙනවා ආදේශ කරන පියවර එහා පැත්තෙන් කරන්න මේ ටිකත් නැකුවා උතර ආදේශ කරාම i සමානයි කියලා ගැටලු වෙනවා වෙන තුනක් ලඝු මාපාංක එක බෙදීම sin θ කියන්නේ x බෙදීම තුන එක බෙදීම එක බෙදීම නිසා මේ කුඩයට මාරු කරලා තුන බෙදීම x කියලා එකපාර ලියන්න cos θ ට sin θ ට අපේ උත්තරයක් හොයාගෙන ඉවරයි ඒක ආදේශ කරන්න 9 ඍණ x වර්ගය බෙදීම x කියලා ඊළඟට ධන 3ක් cos θ කියන එකට මම මෙන්න මේ සුළු කරගත් එක කියන්නම් වර්ගමූල 9 ඍණ x වර්ගයේ බෙදීම 3 දැන් මේ 3ගේ කැපෙනවා ධන නියතයක් ඔතනට එක හදාගන්න ඊට පස්සේ මම ලඝු වර්ගයේ දාපු හැටි කියන්නම් ඔයගොල්ලෝ දැන් ඔතනට එක හදාගන්න පුළුවන් හරිද ළමයි හදාගන්න
හරිද ළමයි හදාගෙන ඉවරද? උමුත් හරිද? හරිද සෙනුරි ප්‍රශ්නයක් නැද්ද? සෙනුරි හරිද? හරිද? හරි. දැන් ඊළඟට අර මගේ ළමෙක් අහපු ප්‍රශ්නයක් තියෙනවා ලොග් ගත්ත විදියට. ඒක මම කියන්න ඒ කියන්නේ කොසෙක් ටීට අනුකලනය කරාම තමයි ලොග් ගත්තේ. මෙයාගේ මකට එකක් හදාගන්න. දැන් මෙන්න මේම අනුකලනයේ කොසෙක් ටීට මම මේ කලින් කියලා තියෙනවා. කොසෙක් ටීට අනුකලනය කරද්දී අපි මේ කොසෙක් ටීට නියතව තියෙද්දි උඩයි යටයි දෙකම වැඩි කරනවා කොසෙක් ටීට දාන කොසෙක් ටීට දාන කොට් ටීට. ඉන්න පහුගිය පාඩම මගරිච්චා ඉන්නවනේ ඔක ලියාගන්න වෙනම පොතේ පිටපස්සකින් හරි අටුවට පොතේ හරි නැත්නම් පොතේම ලියුවත් කමන්නේ. කොසෙක් ටීට දාන කොට් ටීටකින් උඩයි යටයි වැඩි කරනවා. මෙතෙන්ට dt ට යනවා. දැන් cosec theta දාන cot theta එකෙන් වැඩි කරාම මෙයා මේකෙන් වැඩි කරාම cosec වර්ගයේ theta මෙයාගේ මේකෙන් වැඩි කරාම cosec theta cot theta එනවා. පල්ලෙහෙන් එනවා ආයේ cosec theta දාන cot theta d theta එනවා ඔය විදිහට. දැන් බලන්න ළමයි cosec theta අවකලනය කරාම එන්නේ ඍණ cosec theta cot theta. ඒක නිසා මම මේකට ඍණක් එළියට අරන් මේ සෑම පදයක්ම ඍණෙන් වැඩි කරනවා. ප්‍රශ්නයක් නෑනේ මේ ඍණෙන් ආයේ මෙහා වැඩි වුණාම ධන මේ එළියේ තියෙන ඍණෙන් මෙහාට වැඩි වුණාම ධන. තිබිච්ච විදියට වෙනවා. දැන් බලන්න ළමයි cosec theta අවකලනය කරාම ඍණ cosec theta cot theta. ඔන්න මම මේ නිල් පාටින් අඳින්න cosec theta ගේ අවකලනය තමයි මේ උඩ තියෙන ඍණ cosec theta cot theta. ඊළඟ cot theta ගේ අවකලනය බැලුවොත් cot theta ගේ අවකලනය ඍණ cosec වර්ග theta. ඒක තමයි මේ තියෙන්නේ. ඍණ cosec වර්ග theta. එහෙනම් හරයේ අවකලනය සම්පූර්ණයෙන්ම ලවයේ තියෙනවා. හරයේ අවකලනයෙන් ලැබෙන අගය ලවයේ තියෙනවා. එහෙමනම් අපිට පුළුවන් හරයේ අවකලනයේ ලවයේ තියෙනවා නම් ඍණ ලඝු මාපාංක හරය කියලා දාන්න. cosec theta ධන cot theta කියලා. ධනනියද. ඔන්න ඔය හේතුව නිසා තමයි cosec theta අවකලනය කරා මේ තියරි ටික නැතුව එකපාරම මේක ලියුවේ. පැහැදිලිද ලඝු දාන. හැමතිස්සෙම මතක තියාගන්න තියරි එකක් තියෙනවා සිද්ධාන්තයක්. හරය අවකලනයේ ලවයේ තියෙනවා නම් ලඝු මාපාංක හරය කියලා දාගන්න පුළුවන්. පැහැදිලිද? හරිද? මේ ප්‍රශ්න අහපු අය හරිද ඔක? හරිද? හරි. සටහන් කරගන්න මම විනාඩියක් දෙන්න ඉක්මනට සටහන් කරගන්න හරිද? නැත්නම් ඒකේ ප්‍රශ්නයක් තියෙනවද බලන්න. මම කරන සටහන් කරගන්න. හරිද? කොමුද හරිද? හිරුණි හරිද? සෙනුරි සෙමිලි හරිද? පණ්ඩුක අනුපම හරිද? පිට්ටි හරිද? හරිද කොමද? සෙනුරි හරිද? පණ්ඩුක හරි සර්. පණ්ඩුක හරි. මොනේ පිට්ටි හරි. එහෙනම් ළමයි මම අදට ක්ලාස් එක දැන් මෙතන ඉවර කරනවා. සාමාන්‍ය මේ වෙලාව වගේ යනවා. ඒකට දැන් අර අද අප් නැති අයට ඔයගොල්ලෝ ඔය කරපු පොඩ්ඩ මේව කරන්න අද අර විදුලිය හින්දා ක්ලාස් එක කරන්න බැරුණොත් මම ක්ලාස් එක නිවාඩු දුන්නේ නැහැ. පොඩි වෙලාව හරි ගත්තා කරන්න මේ පැයකමාර හරි
මොනවාරි දෙයක් කරනවනේ. ඒ නිසා ගත්තේ. හරි එහෙනම් ළමයි දැනට ඔයගොල්ලන් ගෙදර වැඩ විදිහට අනුකම්පිත කරපු ගණන් ටික ඔක්කොම ආයෙ හදන්න. මුලින් කරපු ත්‍රිකෝණ විදිය ගණන්. දැන් ඊළඟට ඔයගොල්ලන් වැඩක් කරන්න ඕනේ මට එවන්න. දැන් මට ඊයේ පෙරේද ඔය ළමයි දෙන්නෙක් වගේ ගෙදර වැඩ එවලා තිබ්බා. WhatsApp එකේ PDF කරලා කරලා තිබ්බා. අනිත් අය එව්වේ නෑ තාම එවන්න. දැන් මේ සතියේ ඔයගොල්ලන් ගෙදර වැඩ විදිහට ගෙදරට පොතේ ලියා ගන්න. දැනට කරපු පාඩම් තියෙනනේ අවකලනය, සරල රේඛාව. දැන් අනුකලනයත් කරන්නේ. උකලනේ තාම ඉවර නෑ. හැබැයි තව තියෙනවා. ඒවයි පාස් පේපර්ස් කරන්න 2010 ඉඳන් 2019 20 වගේ වෙනකම් කරන්න. 2000 ඉඳන් කරන්න පුළුවන් නම් හොඳයි. එක පාඩමකින් පාස් පේපර්ස් ටික කරා ඔක්කොම ඉවර කරන්න. කරලා මට එවන්න. පාඩම් දෙකකින්වත් අවකලනය පුළුවන් ඔයගලන්ට, සරල රේඛා පුළුවන්. වෘත්තයත් මම හිතන්නේ කරවත් දන්නේ වෘත්තය කරේ නෑ. වෘත්තයත් කරන්න නම් ඒතර එකක් පුළුවන්. ඒ නිසා දැන් ඒවා කරලා ලෑස්ති කරලා තියලා මට එවන්න. හරිද ළමයි? හරි. එහෙනම් ළමයි අදට ක්ලාස් එක ඉවර කරනවා. එහෙනම් පරිස්සමෙන් ඉන්න, ගිහින් එන්න. ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආ ආයුබෝවන්.